PHP එකක් MySQL එකට කනෙක්ට් කරන්න කොහොමද කියන කතාව තමයි අපි කතා කරන්නේ. ක්‍රම දෙකක් තියෙනවා එකට. එකක් තමයි MySQL එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් PDO PHP data object කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේ MySQL කියලා කියන්නේ include කියන එක. හරි ඉම්ප්‍රූව් කියන එක. එතකොට මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ සිලබස් එක අනුව තියෙන්නේ මේ MySQL කියන එක තමයි පාවිච්චි කරන්න කියලා. එතකොට should I use MySQL IO PDO ඒ දෙකේ මොකක්ද පාවිච්චි කරන්න කියලා. එතකොට කෙටියෙන් උත්තර දෙනවා නම් whatever you like ඔයාලට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ අපේ සිලබස් එක අනුව MySQL කියන ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙත් අපිට තියෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි හරි එතකොට අපි බැලුවොත් මේකේ ක්‍රම දෙකක් මේ MySQL එකයි PDO කියන එකේ මොනවාද ඇඩ්වාන්ටේජස් වාසි කියලා ඇහුවොත් PDO කියන මෙතඩ් එකේ ඒක සපෝට් කරනවා ඩේටාබේස් 12කට. ඒ කියන්නේ වෙනස් ඩේටාබේස් සිස්ටම් 12කට සපෝට් කරනවා. MySQL කියන එක වැඩ කරන්නේ SQL ඩේටාබේස් වලට විතරයි. හරි. එතකොට අපි පාවිච්චි කරන්නේ SQL MySQL database එකකින් හින්දා අපි MySQL කියන ක්‍රමය සහ MySQL එකක් object oriented method එක අනික එක procedural method එක කියන ක්‍රම දෙකම පාවිච්චි කරනවා. එතකොට ඇත්තටම මේකෙදී ඔයගොල්ලෝ ලොකුවට මේක ගැන ගැඹුරින් හිතන්න යන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මේකේ තියෙන කෝඩ් එක කොහොමද ප්‍රධාන පියවර කීපයක් තියෙන. එකක් තමයි database එක connect කරගන්න එක. ඊළඟ එක database එකට SQL පාවිච්චි කරලා data enter කරන එක සහ ඒකින් ආපහු data ගන්න කොහොමද කියන එක. connection එක successfully connect වුණාද කියලා බලන එක. ඔන්න ඔය ටික කරන්නේ කොහොමද කියලා පොඩි idea එකක් තියාගත්තා නම් සහ code එක ඉතින් මෙහෙමයි අපිට කටපාඩම් කරන්න වෙනවා. ඇත්තටම මේ මෙහෙමයි දැන් programming language එකේ ඇත්තටම programmer කෙනෙක් වුණත් සාමාන්‍ය code එකම මතක තියාගෙන ඉන්නේ අපිට ඕන තරම් code හොයාගන්න පුළුවන්. Google කරාට පස්සේ ඉතින් මේ අපේ විභාග ක්‍රමයක් එක්ක ඔයගොල්ලන්ට විභාගෙට උත්තර ලියනකොට පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හැබැයි මේකෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මෙතක් කල් ඇවිල්ලා තියෙන්නේ පොඩි හිස්තැන් කීපයක් පුරවන්න සහ කෝඩ් එකේ ඒතකොට කෝඩ් එක පොඩ්ඩක් තියෙන view එක මතක තියාගත්තොත් හරි හිස්තැන් කීපයක් පුරවන්න සහ කෝඩ් පිළිවෙල අනුපිළිවෙලින් සකස් කරන්න. ඉස්සෙල්ලාම මොකක්ද දෙන්න ඕනේ කියන එක. පළමුවෙන්ම අපි කරන්නේ කොහොමත් කනෙක්ෂන් එක හදාගන්න. කියන්නේ MySQL එකයි PHP එක අතර කනෙක්ෂන් එක බිල්ඩ් කරන එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. බලමු එනම් පල්ලෙහාද. හරි. පළවෙනියෙන් එන්න ඕන එක තමයි open connection to MySQL. ඒ කියන්නේ MySQL database එක access කරන්න කලින් server එකට අපි connect වෙලා ඉන්න ඕනේ. ඒකට ඒක ක්‍රම දෙකටම මම දාලා තියෙනවා මෙතන. මම ඔයගොල්ලොත් එක්ක මේ document එක share කරගන්න. MySQL කියන එක object oriented method දෙකට use කරන හැටි සහ procedural ක්‍රමයට use කරන හැටි මේ දෙවිදිහටම තියෙනවා. දෙකේ පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි මේ variables name තියෙන මෙතන server name user name password. එතකොට මේ තියෙන්නේ මගේ server එකේ නම මගේ user name එක සහ මගේ password එක. එතකොට මේක දෙකේම මේ code දෙකේම පොදුයි. අපි ඒක code එකක් බලමු. එහෙනම් පළවෙනිම එන්න ඕන දේ කියන්නේ ඉස්සෙල්ලාම database එකක් create කරද්දිත් අපි database එකට table create කරද්දි database එකට දත් ඇතුල් කරද්දි සහ database එකකින් තියෙන data ගද්දි හැමතිස්සෙම
වෙන්න ඕනේ කාරණාව තමයි මෙතන තියෙන්නේ කනෙක්ෂන් එක හදාගන්න. ඒකට ඒකේ පියවර දෙකක් තියෙනවා. එකක් තමයි කනෙක්ෂන් එක ක්‍රියේට් කරන එක සහ කනෙක්ෂන් එක චෙක් කරගන්න එක. එතකොට මේ කෝඩ් එක පාවිච්චි කරනවා කනෙක්ෂන් එක ක්‍රියේට් කරන්න. $mark con කියලා කියන්නේ මෙතන variable එකක්. එතකොට new mysql i ඒකෙදී අපි parameters විදියට මේ අපි ගන්න මේ variables pass කරනවා. ඒ කියන්නේ මේකේ value ටික mysql i එකට දෙනවා. server name කියලා එන්නේ. එතකොට මෙතන local host එකේ නම තමයි මෙතෙන්ට ගන්න යා. user name කිව්වා මෙතෙන්ට දෙන user name එක, password එක මෙතෙන්ට දෙන password. මේ තියෙන්නේ object oriented method එකේදී කනෙක්ට් කරගන්න, ඒ කියන්නේ කනෙක්ෂන් එක ක්‍රියේට් කරගන්න පාවිච්චි කරන කෝඩ් එක. එතකොට මේක ගැන සාමාන්‍ය අයිඩියා එකක් තිබ්බනම් හරි. සාමාන්‍ය කෝඩ් එක ඉතින් පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. මොකද නැත්තම් අපිට විභාගෙදි මේක තෝරගන්න නම් පොඩ්ඩක් මතකේ තියෙන්න මොකද්ද තියෙන්නේ කියලා. ඒතකොට ඊළඟ එක තමයි කනෙක්ෂන් එක ඇදුවට පස්සේ කනෙක්ෂන් එක චෙක් කරනවා හරියට කනෙක්ට් වෙලාද නැද්ද කියලා. එහෙනම් කනෙක්ෂන් එකේ එරර් එකක් නම් කනෙක්ෂන් ෆේල් කියලා අපිට පෙන්නනවා. එහෙම නැත්නම් කනෙක්ෂන් අපිට සක්සස්ෆුල් කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ කනෙක්ෂන් එක ක්ලෝස් කරන එක තමයි මේ අවසානයේදී කනෙක්ෂන් ක්ලෝස්. යහපැත්තේ බැලුවොත් ප්‍රොසීඩියර් මෙතඩ් එකේදීත් ওই විදිහටම තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මෙතන මේ new mysql i වෙනකොට මෙතන පාවිච්චි කරන්නේ mysql i connect කියන එක පාවිච්චි කරන්නේ. අර වගේම parameters කියන්නේ මේ variable ටික ආපහු එයා connection එකට pass කරනවා. ඊට පස්සේ ආපහු එයා check කරනවා. check කරද්දිත් අර connection එක check කරන තැන බලන්න. මේක error එකක්ද කියලා බලන්න මේ විදිහට. මෙතෙන්දී connection එක true ද කියලා බලනවා. connection එක true නැද්ද true ද කියලා බලනවා. හරි. true නම් connect successfully එනවා. ඒ කියන්නේ මේක false නම් අපිට මේ connection fail කියන එක එනවා. හරි. එතකොට මේකේ අර තියෙන view එක තමයි පොඩ්ඩක් මතක තියාගන්න. ඉස්සෙල්ලාම variable ටිකකට එයා ගන්නවා local host එක user name එක password එක connection එක create කරගන්න ඒ ටික pass කරනවා variable එකකට. ඊට පස්සේ connection එක check කරන එක තමයි කරන්නේ. මේ දෙකේදීම ඒක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට බැලුවොත් database එකක් create කරන්න. MySQL database එකක් create කරන්න. එතකොට අර මුල ටික ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ connection එක හදාගන්න create connection check connection කියන ටික ඔක්කොම තියෙනවා ඒ විදිහටම. ඊට පස්සේ අවසානයේදී connection එක close කරන එකක් තියෙනවා. connection එක close කරන එකක් තියෙනවා. එතකොට මෙන්න මේ code එක තමයි database එකක් create කරන්න පාවිච්චි කරන්නේ. එතකොට මේක ඇතුළේ ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ අපේ අර SQL command එකේ තියෙනවා create database mydb. මෙතන හදන database එක mydb කියලා database එකක් හදන්න. ඒක මේ SQL කියන variable එකට දාගන්න. ඒතකොට මේක true නම් SQL එක true නම් database create successfully කියලා අපිට message එකක් හම් වෙනවා. else එහෙම නැත්නම් error creating database එක create කරද්දී error එකක් කියලා අපිට output එක හම් වෙනවා. ඊපස්සේ connection එක close කරනවා. ඉතින් මේ procedure method එකේදීත් ඒ විදිහටම තමයි අර කලින් ටික connection එක. එතකොට පළවෙනියෙන්ම වෙන්නේ මතක තියාගන්න ඕනම දෙයකදී ඒ කියන්නේ database එකක් හදන්න යද්දි table එකක් හදන්න යද්දි data insert කරද්දි සහ data select කරලා ගද්දි data retrieve කරද්දි ආපහු data තියෙන data ආපහු අරන් බලද්දි පළවෙනියෙන් වෙන්නේ connection එක create කරන එක. ඊට පස්සේ connection එක check කරන එක. ඊට පස්සේ තමයි query කියන්නේ. ඉතින් මෙතෙන්දිත් අර විදිහටම query එක යනවා. ඒක check කරනවා. එහෙම නැත්නම් error කියලා පෙන්නනවා. ඒකෝට මෙතන මෙන්න මේ error එක දෙන message එකේ විතරයි පොඩි වෙනස තියෙන්නේ. අනිත් සේරම ටික එක වගේම තමයි. මෙන්න මෙතන if condition එකෙත් පොඩි වෙනසක් තියෙනවා. ඒ අරින්න procedure සහ object oriented කියන ක්‍රම දෙකේම එකම විදියක් තියෙනවා. ඒකට පියවර ටික මතක තියාගන්න. ඉස්සෙල්ලාම connection එක create කරනවා, check කරනවා. ඊට පස්සේ තමයි query කියන්නේ. ඊළඟට බැලුවොත් create a table
ටේබල් එකක් ක්‍රියේට් කරන්න නම් ඉස්සෙල්ලා ඩේටාබේස් එකක් හදාගෙන ඉන්න බෑ නේද? එහෙනම් අපි හිතමු හදපු ඩේටාබේස් එකක් තියෙනවා. ඩේටාබේස් එකේ නම MyDB. ඔන්න දැන් මෙතෙන්දි තව එකක් එකතු වුණා. හරි. මතක තියාගන්න කලින් ඩේටාබේස් එකක් ක්‍රියේට් කරන තැනට වෙනකන් ආවේ සර්වර් නේම් එක, යූසර් නේම් එක, පාස්වර්ඩ් එක විතරයි. දැන් මෙතන DB name කියලා ඩේටාබේස් එකේ නමක් එනවා. එහෙනම් ඩේටාබේස් එකේ නම තමයි MyDB. හරි. එතකොට මේවා variable වලට පාස් කරනවා මේ data ටික. ඊට පස්සේ මෙතනින් parameters වලින් මේ connection එක හදාගන්න මේක පාස් කරනවා මේ con කියන variable එකට. හරි. ඒකේ connection එක fail නම් අපිට ඒතර check connection අපි මේ ටික දන්නවා කොහොමද වෙන්නේ කියලා. මෙතනි අලුත් දෙයක්කට මෙතන ආවේ database එකේ නම. table එකක් create කරද්දී නම් අර server name, user name, password වලට අමතරව database එකේ නමක් තියෙන්න ඕනි කියන එක මතක තියාගන්න. ඊට පස්සේ table එකක් create කරන්න එහෙනම් සාමාන්‍ය විදිහට අපිට SQL එක තමයි ලියවෙන්නේ. SQL 12 mark SQL එක සමානයි මේක variable එකක් ඇත්තම SQL කියලා ගන්න මේ query එකකින් හින්දා. හරි. ඕන variable එකක් ගන්න පුළුවන්. එහෙනම් create table කියන SQL එක තමයි create table int unsigned නේද auto increment අන්න මේ auto increment කියලා දැම්මම මේක insert කරන්න ඕනේ නැහැ මේ data එක auto increment වෙනවා එන data එකත් එක්ක ඒක primary key කියලා තියෙනවා. හරි. ඊට පස්සේ first name last name email ඔය විදිහට අපේ SQL query එක තියෙනවා. හරි. ඊළඟට මේ කැලලක් කලින් වගේම තමයි මේක SQL එක true නම් table myguest create successfully කියලා message එකක් එනවා නැත්නම් error message එකක් එනවා. ඊට පස්සේ connection එක close කරනවා. ඊට පස්සේ අපි මෙතන ගත්තොත් procedural method දෙකේදීත් ඒ විදිහටම තමයි අලුතෙන් මෙතෙන්ට database එකේ නම එකතු වුණා. connection එක check කරන විදිහ ඒ විදිහමයි. SQL එක අර වගේම තමයි වෙනසක් නැහැ. ඊට පස්සේ මෙතන if condition එකකින් check කරනවා check කරලා මේක true නම් SQL query එක එතකොට table එක successfully create වුණා කියනවා නැත්නම් error message එකක් දෙනවා. ඊළඟ කාරණාව තමයි data insert කරන එක. එතකොට data insert කරද්දිත් බලන්න හැමතිස්සෙම අර variable තුනම පාවිච්චි කරනවා server name, user name, password, database DB name කියන එක. variable තුනම සහ ඒ data තුනම pass කරනවා. ඊට පස්සේ තමයි connection එක හදාගන්නේ. ඊට පස්සේ SQL එක insert into myguest first name, last name, email, value john dio example.com මේ විදිහට SQL එක අපේ ලියවෙනවා. ඊළඟට if condition එකකින් ඒක successfully create වුණාද කියලා බලනවා. එහෙනම් ඒක neuro created successfully කියලා message එකක් එනවා නැත්නම් error message එකක් එනවා. procedural method දෙකේදීත් ඒ විදිහටම තමයි database එක පාවිච්චි කරනවා මෙතෙන්දී. ඊට පස්සේ insert query එක ඊට පස්සේ connection එකේ error එකක් තියෙනවා නම් ඒක error කියලා පෙන්නනවා නැත්නම් record created successfully කියලා පෙන්නනවා. ඊළඟට බලුවොත් අපි select data select කරගන්න විදිහ අර වගේම තමයි අපි අර variables අතරම පාවිච්චි කරනවා server name, user name, password, database name. එහෙනම් connection එක එතෙන්දි create කරගන්න ඕනේ. මතක තියාගන්න ඔය හැමතැනකදී මේ කියන්නේ database එක create කරද්දි, table එක create කරද්දි, data insert කරද්දි සහ data ආපහු ගන්නකොටම හැමතිස්සෙම database එකට connection එක create කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ SQL එක select id first name id එකයි first name එකයි last name එකයි from myguest කියන එකෙන් select කරගන්න. ඊට පස්සේ result එක ඒ ගන්න SQL එක result කියන variable එකට දාගන්න. ඉතින් result එකේ rows ගාන 0 වලට වැඩි නම් ඒ කියන්නේ rows ඉතුරු වෙලා තියෙනවා නම් එක එක row එකේ data එක output කරන output the data of each row හැම row එකේම data එක row එකෙන් row එකට out කරන්න එළියට ගන්න එයා පාවිච්චි කරන while condition එක. හරි. එතකොට while condition එකේදී did
DID එක්ක එනවා ඉස්සෙල්ලාම data එක හරි ID එක ඊළඟට first name එක ඊට පස්සේ last name එක ඔය පිළිවෙලට තමයි ඔය ටික එන්නේ එහෙනම් result එකක්වත් නැත්තම් මේක ඕරේ කරනවා අපිට පෙන්නනවා zero result කියලා. ඉතින් මේ procedural method දෙකෙදිත් ඒ වගේම තමයි හරි data out කරන්න while loop එකක් පාවිච්චි කරනවා rows ගන්න end වෙනකන් rows කියන්නේ result එක 0 වලට වැඩි නම් මේකෙදි result එක අර විදිහටම ID එක name එක name කියලා first name එක කියන්නේ ID කියලා ID එකට ආපු value එක name කියලා first name එක ඊට පස්සේ last name එක ඒ විදිහට පිළිවෙලින් පෙන්නනවා එක row එකක ඊට පස්සේ rows ගාන බිඳුව නම් ඒ කියන්නේ result එකක් තිබ්බේ නැත්නම් zero result කියලා පෙන්නනවා. ඊට පස්සේ connection එක close කරනවා. ඉතින් ওই ටික පොඩ්ඩක් හැමතිස්සෙම මෙතන මේ දීලා තියෙනවා අපිට කොළ පාටින් මොකද්ද කමෙන්ට් එකකින් මොකද්ද මේක වෙන්නේ කියලා. ඒකට ওই කෝඩ් එක ගැන පොඩි අධ්‍යයනයක් කරලා ඕකේ තියෙන view එක කියන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ අපිට variable ටිකකට අපි data ටික pass කරනවා. pass කරන data ටික තමයි මොනවාද? server එකේ නම username එක password එක සහ database එකේ නම. ඊට පස්සේ connection එක create කරගන්නවා. ඊට පස්සේ connection එක check කරගන්නවා. ඊට පස්සේ තමයි SQL ටික. ඊට පස්සේ තමයි එතකොට select query එකක් නම් data output කරන එකක් තියෙනවා. එතකොට ඒකේ පියවර 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් පියවර 3යි තියෙන්නේ. connection එක create කරන එකයි connection එක check කරන එකයි SQL එකයි තමයි සාමාන්‍ය පියවර 3. ඒතකොට select query එකක් නම් data out කරන එක data output කරන එකක් තියෙනවා. ඒතකොට මේ view එක සහ ඒකේ ඇතුලේ තියෙන දේවල් ඇහැට උරු කරගන්න. හරි. එතකොට ලොකු අමාරුවක් වෙන එකක් නැහැ. එතකොට මේක ඇත්තටම මේ සම්පූර්ණ කෝඩ් එක ලියන්නේ නැහැ අපිට බය වෙන්න එපා ඒ සම්බන්ධයෙන්. එතකොට ඕකේ හිස්තැන් පුරවන්න වගේ එන්නේ මේක දෙතුන් පාරක් පොඩ්ඩක් බලලා ඔලුවට දාගත්තොත් ඕකේ ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. view ගත paper එකෙත් ඇවිල්ලා තියෙන ඕකේ පිළිවෙල හදන්න මොකද්ද? එතකොට අපි මේ view එක දන්නවනේ ඉස්සෙල්ලාම connection එක create කරන එකනේ කොටස ගැන දන්නවනම් අපිට එතකොට පිළිවෙල ABCD දාලා හදන්න තියෙනවා. හරි. paper වල එහෙමයි තිබුණේ ප්‍රශ්න. එහෙනම් MySQL connection එක ගැන ඔක තමයි කියන්නේ. එතකොට මේක ලියනකොට අපිට සමහරක් වෙලාවට දෙන්න පුළුවන් හිස් තැනට query එක ලියන්න. එතකොට query එක ලියන්න SQL එක මතක තියෙන්න ඕනේ. ඒක මම කිව්වේ අර SQL එක වැදගත් කියලා. හරි. එතකොට අපි එහෙනම් මේකේ ප්‍රශ්නයක් මම අද කතා කරන්නේ මේකේ ප්‍රශ්න තියෙනවා 2020 2019 2018 මොඩල් පේපර් එකේ තිබුණා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ටික මම කතා කරන්නේ අනිත් දවසේ. කියන්නේ බදාදා. හරි. බදාදා අපි කතා කරමු ප්‍රශ්න ටික. එතකොට එතකන් ඔයගොල්ලන්ට මේක බලාගෙන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මම විස්තර කරපු විදිහට මම හිතන්නේ ලොකු ගැටලු නැතුව ඇති. මේක කටපාඩම් කරගත්තත් කමන්නේ කෝඩ් එක. එතකොට ඔයාටමයි හොඳ තියෙන පිළිවෙල මතක තියාගන්න සහ පොඩ්ඩක් කටපාඩම් කරගන්න මේක. එතකොට ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න. හරි. එහෙනම් මම කෙලින්ම යනවා මොනවාටද අපේ Python පාඩමනේ. ඉතින් Python වල පොඩි මූලික සංකල්ප ටික පොඩ්ඩක් මතකද බලන්න. මගේ ගාව ප්‍රශ්න ටිකක් තියෙනවා. මම මේ ප්‍රශ්න ටික දාන්න. එතකොට ඒ ටික බලලා ඉවරලා අපි පාඩම මුලින් ඉඳලා මතක් කරගමු. මේ වෙනකොට ඔයගොල්ලන්ට කොච්චරද මතකද කියන්නේ තමයි මම ප්‍රශ්න ටික දෙන්නේ. හරි පටන් ගමු. එතකොට Python කියන එක මම අද එක්ස්ප්ලেইন කරන්න හදන්නේ W3 School කියන සයිට් එක පාවිච්චි කරලා. ඒක අපි දන්නවා ඒකට කලින් පාඩම ඉගෙනගෙන තියෙනවා. මේක ප්‍රශ්න කරගලා තියෙනවා. ඒකට මම පාඩම මතක් කරගෙන යන එකක් තමයි කරන්නේ. ඒකට ඕගොල්ලන්ට ඒ අවශ්‍ය නෝට්ස් බලලා අපව දැනුම තහවුරු කරගන්න ඕනේ මේ සතිය ඇතුළත. ඒකට මේ විභාගේ ළඟදිම තියෙයි. හරි. ඉස්කෝලේ පටන් ගන්නවා 8 වෙනිදා ඔයගොල්ලෝ දන්නවා. ඒකට පොදුට ජනවාරි වල විතර විභාගේ
තියෙන ඉඩ තියෙනවා. හරි. එතකොට එහෙනම් වේගවත් ගමනක් යන්න වෙලා තියෙනවා. හරි. ටියුෂන් අපි එතකොට එහෙනම් අපි පටන් ගමු Python පාඩම. එතකොට ඔයගොල්ලෝ දන්නවා Python ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට Python වල CMD එකක්, ඒ කියන්නේ command line interface එකක් තියෙනවා, GUI එකක් තියෙනවා. ඉතින් command line interface එකේ print hello world කියලා type කරොත් අපි දන්නවා අපිට එන උත්තරේ hello world කියලා අපිට උත්තරේ එනවා. ඒක උඩුකම දෙක එන්නේ ඒක මතක තියාගන්න. හරි. ඒක තමයි ඉතින් print කරන්න syntax එක simple වලින් තමයි ලියන්නේ. P capital ලිව්වොත් එන්නේ ඒක print වෙන්නේ නැහැ. P simple තමයි ලියවෙන්න ඕනේ. හරි. ඒක මතක තියාගන්න. බැරි වෙලාවත් Python install කරලා නැහැ මම. හරි. කමන්නේ අපිට මේක කරන්න පුළුවන්. එහෙනම් print කියනකොට simple print ලියන්න මතක තියාගන්න. එතකොට මේ example එකේ තියෙන if condition එක මෙතෙන්දි කියන්නේ syntax මේ indentation එක කියන්නේ මේ විදිහට අනිවාර්යෙන් if condition එකක් while loop එකක් for loop එකක් තිබ්බාම මේක ඇතුලේ වෙන දේ true condition එක indent වෙලා ලියවෙන්න ඕනේ, නැත්නම් අපිට output එක හම්බෙන්නේ නැහැ. මෙතෙන් ඉඳලා පහ විශාලද බලනවා දෙකට වැඩි. ඒකට if condition එකක් ලියද්දී මෙතන මේ condition ගැන කතා කරද්දී කතා කරනවා මෙතන colon mark එක තියෙන්න ඕනේ. ඊට පස්සේ print මේ වචනේ print වෙනවා 5 is greater than 2. මේක true නම් 5 is greater than 2 කියලා print වෙනවා. ඊට පස්සේ එතනින් program එක ඉවර වෙනවා. ඒකට program එකේ error එකක් එන්න පුළුවන්. මෙන්න මෙහෙම තිබුණොත් ඒ කියන්නේ indentation කියලා තිබ්බේ නැත්තම්. හරි. එතකොට ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. condition එකක් clear දී කියන්නේ if condition එකක් while loop එකක් for loop එකක් clear. ඊළඟට අපි බලුවොත් Python variables ගැන අපි තවත් කතා කරනවා ඉස්සරහදී. සාමාන්‍ය variable එකක් create කරන්න ගැටලුවක් නැහැ. මොකක් හරි නමක් දුන්නා, නමට අගයක් දුන්න ගමන් variable එක create කරනවා. එතකොට ඒකේ automatically ඒකේ variable එකට data type එක assign වෙනවා. හරි. දැන් මේක ගත්තොත් එimhe මේක integer type එක මේ උඩුකමාත් එක්ක මොනවා හරි දෙනවනම් අනිවාර්යෙන් ඒක string data type එක str කියලා තමයි අපිට පෙන්නන්නේ. මේක data type එක බලුවොත් int කියලා තමයි අපිට පෙන්නන්නේ. int එක. ඊපස්සේ comment එකක් ගත්තොත් hash වලින් තමයි Python වල comment එන්නේ. ඒකට comment එකක් අපි දන්නවා අපිට display වෙන්නේ නැහැ. හරි. අපිට display වෙන්නේ නැහැ. ඒකට මෙතනදි කියනවා insert the missing code below to output hello world. now hello world කියන එක output කරන්න අපි මෙතන දාන්න ඕනේ print කියන එක print. submit කරාම හරිද කියලා බලන්න පුළුවන්. correct. අපි මේකේ බැලුවොත් capital print කියලා බලුවොත් not correct. එහෙනම් simple අකුරු වලින් තමයි print කියන එක ලියන්න ඕනේ. if condition එක if කියන එක ලියන්න ඕනේ. loops ලියන්න ඕනේ. ඒ ඔක්කොම while loop ඒවා ලියනවා නම් අනිවාර්යෙන් ඔක්කොම ලියන්න ඕනේ simple වලින්. හරි. ඒක මතක තියාගන්න. Python කියන්නේ case sensitive language එක. Python comments අපි දන්නවා නම් hash වලින් පෙන්වන්න පුළුවන්. මෙහෙම මොනවා හරි output එකකට පස්සේ hash එක දාලා comment එක ලියන්න පුළුවන්. ඒතකොට comment එක මේ ටික විතරයි comment එක. මේ ටික සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා.
ඊළඟට බැලුවොත් print command එකක් වුණත් hash වලින් පටන් ගත්තොත් ඒක කමෙන්ට් එකක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. hash වලින් පටන් ගන්න ඕනම එකක් කමෙන්ට් එකක් විදියට තමයි ක්‍රියාත්මක. අපිට ලයින් කීපයකට කමෙන්ට් ඕන නම් මෙහෙම hash දාලා ඒ ලයින් කීපෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ උඩුකමා තුන. එහෙනම් උඩුකමා තුනකින් පටන් අරන් ආපහු උඩුකමා තුනකින් ඉවර වෙනකන් ඒ තියෙන ලයින්ස් ඔක්කොම කමෙන්ට් එකක් විදියට තමයි යන්නේ. ඊළඟට Python variables පාවිච්චි කරන්නේ නම් අපි දන්නවා දත්ත ගබඩා කරලා තියන්න තමයි පරිගණක මතකයේ දත්ත ගබඩා කරන්න තමයි variables කියන ඒවා පාවිච්චි කරන්නේ. එතකොට මේ Python වල විශේෂත්වය තමයි variable declare ඒ කියන්නේ variable එකක් හදාගන්න command එකක් නෑ. ඒ කෙලින්ම value එක assign කරන වෙලාවෙදිම තමයි variable එක create වෙන්නේ. මේ විදිහට x සමානයි 5යි y සමානයි john. එතකොට print x print y කිව්වම අපිට 5 සහ john කියන ඒවා පෙන්නනවා. එතකොට type එකක් කියන්න ඕනේ නැහැ assign කරන data එකේ. එතකොට ඒ assign කරන data එක අනුව තමයි ඒකේ data type එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ variable එකේ data type එක තීරණය වෙන්නේ assign කරන value එක අනුව. එහෙනම් මේ හතර කියන එක x වලට assign කරාම x ගේ type එක integer වෙනවා int වෙනවා. x කියන එකට salary කියන එක උඩුකමාත් එක්ක enter කරාම මේකේ type එක x ගේ type එක str string වෙනවා. කාස්ටිං කියලා කියන්නේ අපිට මොනවා හරි ස්පෙෂල් data type එකකට අපි දාන data එක convert කරගන්න ඕන නම් අපිට ඒක කාස්ටිං කරන්න පුළුවන්. කාස්ටිං කරනවා කියලා කියන්නේ දැන් අපි x වලට 3 කියන අගේ නම් දාන්නේ 3 කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවා integer type කියලා නේද? 3 කියන එක x assign කරොත් x ගේ type එක integer වෙනවා. ඒකෝට අපිට ඒක string එකක් විදිහට ගන්න ඕන නම් මේ විදිහට කාස්ටිං කරන්න පුළුවන්. str කියලා වරහන් ඇතුලේ 3 කියලා දානවා. එතකොට x එන්නේ x3 වෙනවා. හැබැයි string type එකක් තමයි වෙන්නේ. හරි. එතකොට මෙතන int 3යි කියලා දෙන්නත් පුළුවන්. නැත්නම් 3 කියන එක නිකම්ම දුන්නත් integer type විදිහට තමයි ගන්නෙ. එතකොට float 3යි කියලා ගත්තොත් float 3යි කියලා කියන්නේ දශම 3.0යි කියන එක තමයි කියන්නේ. එතකොට නිකම්ම 3 කියන එක assign කරොත් z වලට ඒක අපිට 3ක් විදියට තමයි පෙන්වන්නේ. දශමාගයක් නැතුව. එතකොට float 3යි කිව්වොත් දශමාගයේ සහිතව අපිට ඒක පෙන්නනවා. එතකොට cast කරන්න පුළුවන් එක float විදියට. නැත්නම් අපිට මෙතන කෙලින්ම 3.0යි කියලා දුන්නොත් මේ z ගේ data type එක float විදියට අපිට පෙන්වනවා. එතකොට type එක අපිට output කරගන්න ඕන නම් අපි command එක තමයි type කියන command එක වරහන් ඇතුලේ x ඒ කියන්නේ අපිට ඕනේ variable එකේ type එක වань x කියන variable එකේ type එක හොයන්න නම් මේ
හරි එතකොට එහෙනම් මේකත් අපි තිබුණා අර දාපු ප්‍රශ්න ටිකේ නේද ටයිප් එක හොයන්න ටයිප් කියන එක එතකොට ටයිප් කියන එකෙන් අපිට වේරියබල් එකේ ටයිප් එක හොයාගන්න පුළුවන්. හරි එතකොට ස්ට්‍රිං වේරියබල් එකක් ක්‍රියේට් කරනකොට අපිට මෙහෙම තනි උඩුකමාව හෝ උඩුකමා දෙක පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න. ඊට පස්සේ variables name case sensitive එතකොට මතක ඇති ඕගලන්ට ඒකේ තියෙන keyword හිටන් case sensitive මොකද print කියලා capital ලියුවොත් ඒක run වෙන්නේ නැහැ if කියලා capital ලියුවොත් නැහැ if කියලා simple ලියන්න ඕනේ while simple ලියන්න ඕනේ for loop simple ලියන්න ඕනේ එතකොට variable name එකක් වුණත් මේ කියන්නේ simply capital A කියන්නේ ಜಾති දෙකක්. ඉතින් A will not overwrite A සාමාන්‍යයෙන් අපිට A4යි කියලා දුන්නොත් A salary කියලා දුන්නොත් මේ කලින් තියනාගේ overwrite වෙනවනේ. ඒ අවසානයේ දුන්නාගේ කලින් තියනාගේ overwrite වෙනවා. එතකොට මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ಜಾති දෙකක් කියලා තමයි මෙයා අඳුරගන්නේ. එතකොට simple අකුරු වලින් ලියන ඒවා එක variable එකකුත් capital අකුරු වලින් ලියන ඒවා එක variable එකක් විදිහට තමයි අඳුරගන්නේ. හරි ඊළඟට අපි බලමු variable name. එතකොට variable name එකක් එන්න ඕනේ නීති කීපයක් තියෙනවා. පටන් ගන්න ඕනේ අකුරකින් හරි underscore character එකකින් හරි. එතකොට number එකකින් පටන් ගන්න බෑ. එතකොට එතකොට මේකේ තියෙන්න පුළුවන් අකුරු ඉලක්කම් සහ underscore කියන ඒවා විතරයි. ඊළඟ එක variable එක case sensitive කියන එක. ඒ කියන්නේ capital simple barrier තියෙනවා කියන එක. හරි මේ ඔක්කොම තියෙන variables name හරි කියලා තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ illegal variable names. ඒ කියන්නේ ඉලක්කමකින් පටන් ගන්න බෑ. මේ underscore එක ඇරෙන්න වෙන minus mark එකම තියෙන්න බෑ. අනික එක variable name එක space තියෙන්නත් බෑ. හරි ඒවා වැරදි. එතකොට වචන කීපයකින් යුක්ත variable name එකක් තියෙනවා නම් මේ විදිහට ලං කරලා තමයි ලියන්න වෙන්නේ my variable name කියලා. එක්ක underscore එක පාවිච්චි කරන්න වෙනවා. මේ වගේ underscore එක පාවිච්චි කරන්න වෙනවා my underscore variable underscore name. එහෙම වචන කීපයකින් යුක්ත variable එකක් හදා ගන්න ඕන. එතකොට අපිට space එක තියන්න බෑ කිසිම වෙලාවක variable name එක. ඒක නිසා එක්කෝ එකට ලං කරලා ලියන්න ඕනේ. නැත්නම් underscore එක පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට අපි බලුවොත් many values to multiple variables. මේම ගත්තොත් අපිට x y z x, y, z කියලා ගත්තොත් orange banana cherry කියලා ගත්තොත් එතකොට x වලට orange y වලට banana z වලට cherry කියන ඒවා assign වෙනවා. හරි මේ විදිහට data assign කරන්න පුළුවන් many values to multiple variables. එකපාරම variables කීපයකට value කීපයක් එකතු කරන්න පුළුවන් මේ විදිහට. ඊළඟ එක one value to multiple variable. කියන්නේ එක value එකක් variables කීපයකට assign කරන්න පුළුවන්. x සමානයි y සමානයි z සමානයි orange. එතකොට x y z තුනටම orange කියන එක තමයි assign වෙන්නේ. orange කියන එක තමයි assign. ඊළඟට අපි බැලුවොත් fruit කියලා variable එකක් තියෙනවා. ඒකට apple, banana, cherry. එතකොට මේකේ අපි ගත්තොත්
data type එකක් තමයි මෙතනක් තියෙන්නේ. එතකොට XYZ කියන එකට ඔක්කොටම fruits දැම්මොත් මේ විදියට XYZ ඔක්කොටම අපිට fruits කියන එකේ පිළිවෙලින් තියෙන ටික assign වෙනවා. හරි. fruits කියලා මේ තියෙන list එකක් නේද? list එකේ apple, banana, cherry කියලා තියෙනවා. ඊට පස්සේ XYZ fruit කියලා තිබුණා. පළවෙනියාගේ x වලටත් දෙවෙනියාගේ z y වලටත් තුන්වෙනියාගේ z වලටත් යනවා. හරි. ওই විදිහටත් අපිට variable එකකට data assign කරන්න පුළුවන්. ඊළඟ කාරණාව output variables. එහෙනම් variable එක තියෙන එකක් අපිට output එකක් විදිහට බලා ගන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් print කියන command එක. මොනහරි data දෙකක් එකට එකතු කරන්න නම් combine both text and variable එකක් සහ අකුරු variable එකක් සහ text එකක් එකට එකතු කරන්න ඕන නම් අපිට මෙන්න මේ plus sign එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ x වලට තියෙනවා resum කියලා. එතකොට python is resum කියලා අපිට plus ලකුණ පාවිච්චි කරලා මේ x එකක් තමයි x වල තියෙන value එක තමයි අපිට output වෙලා පෙන්නන්නේ. හරි. එතකොට වෙන වෙනම variables දෙකක තියෙන වචන එකට එකතු කරන්නත් පාවිච්චි කරන්න පුළුවන් plus ලකුණ. වෙනම x වලට python is කියලා තියෙනවා, y වලට resum කියලා තියෙනවා නේද? මේ දෙක එකට එකතු කරලා z කියන එකට දීලා තියෙනවා. එන z වලට මේ වචන දෙකම අපිට output වෙනවා. ඊළඟට ගත්තොත් x සමානයි 5යි y සමානයි 10යි print x ධන y. එහෙනම් x ධන y අපි දන්නවා x වලගේ 5යි y වලගේ 10යි 15 කියන එක අපිට කෙලින්ම print වෙනවා. ඒකට අපි මෙහෙම string එකකුයි value එක එකතු කරන්නේ string එකකුයි number එකකුයි එකතු කරන්නේ. අපි දන්නවා මේ John අපි දන්නවා මේ John කියන්නේ string එකක් මේ තියෙන integer එකක්. ඒතකොට string එකකුයි integer එකකුයි එකතු කරන්න ගියොත් අපිට error එකක් එනවා. බලමු මොකක්ද error එක කියලා. unsupported operator types. integer and string. integer වලට string එකටයි support. දෙකට support කරන්නේ නැති එකක්. ඒ කියන්නේ එකේ විකතුව කියන එක operator එක මේක පාවිච්චි කරන්න බෑ කියන එක තමයි කියන්නේ string එකක් සහ integer එකක් එකට එකතු කරන්නේ. හරි. ඊළඟ කතාව තමයි variable, global variable. මොකක් හරි function එක එළියේ create කරන එකක් නම් ඒක අපි කියනවා global variable එකක්. global variable එකක් අපිට හැමතැනදීම පාවිච්චි කරන්න පුළුවන් function එකක් ඇතුළේදී සහ පිටතදී. මතක ඇති මම දන්නේ මේ x කියන variable එක global විදියට. ඒ කියන්නේ මේ function එකේ පිටදී තමයි මේ x කියන එක හදලා තියෙන්නේ. එතකොට my function කියන එක run කරාම මේකේ python is resum කියලා අපිට output එක එනවා. function එකක් මතක ඇති function එකක් python වල පටන් ගන්නේ def කියන keyword එකෙන්. ඊට පස්සේ function එකේ නම ඇතුලේ parameters දාන්න පුළුවන්. parameters නැත්තම් නිකම්ම ලියන්න පුළුවන්. එතකොට මේ function එක ඇතුලේ ඉන්නේ print කරනවා python is කියන එක එකතු කරනවා x වලට තියෙන අගේ. එතකොට x වලගේ උඩම ලියලා තියෙනවා. ඒකින්ද ඒ කියන්නේ මේ function එකෙන් එළිය ලියලා තියෙන්නේ. එතකොට x කියන එක global variable එකක් විදිහට තමයි වැඩ කරන්නේ. හරි. ඒතර මොකක් හරි දෙයක් මේ function එක ඇතුලේම නම් ඉස්සෙල්ලාම ලියලා තියෙන්නේ. ඉතින් x කියන variable එක function එක ඇතුලේ තියෙන්නේ කියලා. එතකොට ඒක අපිට හම්බ වෙන්නේ private variable එකක්. ඉතින් මොකද මෙන්න මේ function එක ඇතුළට විතරක් අයිති variable එකක් විදිහට. හරි. එතකොට මෙතන මේ function එක call කරන්න ඕනේ function එක වැඩ කරන්න නම් function එක call කරන function එකේ නම. my function තමයි function එකේ නම. my function කියලා මේ function එක call කරාම අපිට මේ වගේ output එකක් බලා ගන්න පුළුවන්.
ඉතින් අපි බලමු මේක ඕනනම් ප්‍රයිවට් වේරියබල් එකක් විදිහට මම මේක දාලා අපි බලමු මේක හරියයිද කියලා. මේක රන් කරලා බලමු. හරි ෆන්ක්ෂන් එකේ අවුට්පුට් එකේ ඉන්න මේක අවුට්පුට් වෙනවා. හරි. නැත්නම් අපිට අවුට්පුට් එකක් විදිහට ගන්න බෑ. හරි ඊට අවශ්‍ය create variable inside the function with the same name as the global value. හරි x කියලා මෙතන වචනයක් දීලා තිනවා ෆන්ක්ෂන් එක ඇතුලේ ආපහු x කියලා තව වචනයක් දීලා තිනවා ඊට පස්සේ අපි බලමු මේක රන් කරලා මොකද්ද අවුට්පුට් එක කියලා. හරි මෙන්න මෙතෙන්දි බලන්න වෙනස මේ x කියන එක ග්ලෝබල් විදියට තියෙන්නේ අවේසම් කියන එක. එතකොට මේකෙදී මේක print කරද්දී ආපහු x වල අගය මේ x වල අගය fantastic කියලා පාවිච්චි කරනවා මේක ඇතුළේදී ෆන්ක්ෂන් එක ඇතුළේදී. හරි එතකොට ෆන්ක්ෂන් එක රන් වුණාම Python is fantastic කියලා තමයි අපිට එන්නේ. හේතුව මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී x වලට අගය වෙනස් කරගන්නවා fantastic කියලා. හැබැයි එළියේදී print එකක් දෙනවා Python is x කියලා. මාන එතෙන්දී මෙන්න මේ variable එක මේ x කියන එකට අගය assign කරන එක මෙතෙන්දී ඒක private ඉන්නේ global නෙමෙයි ඉන්න. අපිට මේ output එකේ දෙන්නේ අපිට Python is awesome. හරි හේතුව තමයි මේ x කියන එක මෙතන තියෙන awesome කියන එක global variable එකක්. ඒතකොට ඒක හැමතැනදීම පාවිච්චි කරනවා. හැබැයි මේ ෆන්ක්ෂන් එක ඇතුළේදී මේකේ අගය fantastic විදියට වෙනස් කරනවා. ඒතකොට මේ ෆන්ක්ෂන් එකේදී අපේ output එක fantastic. හැබැයි මේක අනිත් තැන් වලදී program එක අනිත් හැමතැනදීම මේ awesome කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. හරි හරි ග්ලෝබල් කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේක ග්ලෝබල් ස්කෝප් එකකට ගන්න ඕන නම් හරි මෙතෙන්දී x සමානයි fantastic කියලා තියෙනවා. එතකොට my function එක රන් වුණාට පස්සේ මේකේ x assign වෙනවා Python is x fantastic කියලා අපිට මේ variable එක global කරලා තියෙන ඉඳ අපිට output එක බලා ගන්න පුළුවන්. බලමු මේක එතකොට මේ global එක අපි නැති කරමු ඕනනම් hash එකක් දාලා එතකොට බලමු මොකද්ද වෙන්නේ කියලා. error එකක් තමයි අපිට පෙන්නන්නේ ඒ කියන්නේ x කියන එක define කරලා නැහැ කියලා. මොකද මේ x වලට අගයක් කොහෙදවත් දීලා නැහැ කියන කතාව තමයි මෙතෙන්දී අපිට හම්බ වෙන්නේ. හැබැයි මේක x කියන එක ඇත්තටම අගයක් දීලා තියෙනවා fantastic කියලා. එහෙනම් ඒක global කරොත් විතරයි. මොකද මේ මම ඒක global කියන keyword එක අයින් කරොත් ඒකෙදි output එකක් විදියට දෙන්නේ නැහැ. මොකද මේ function එක ඇතුළේ විතරයි ඒක තියෙන්නේ. ඒක නිසා. මම මේ global කරොත් අපිට අර වගේ කලින් වගේ උත්තරයක් බලා ගන්න පුළුවන්. හරි මෙතෙන්දි වෙන්නේ x වලට තියෙන අගය මෙන්න මෙතන global variable එකක් හින්දා x වලට create කරන්නේ මේ fantastic කියලා යනවා. එතකොට මෙතන output එකක් අපිට Python is fantastic කියලා තමයි හම්බ වෙන්නේ. හරි variable x size එකක් තියෙනවා.
හරි මට zoom එකටම මේ දාන්න මේ උත්තර අපිට ඕනේ variable එකක් variable එකේ නම තමයි මේ ඒකට value එකක් assign කරන්න ඕනේ මෙන්න මේ විදිහට Volvo car name කියන එකට Volvo කියන එක දාන්න ඕනේ එනම් මේ හිස්තැන් දෙකට එන්න ඕනේ වචන දෙක ටක් ගාලා දාන්න මට zoom එකට ඔව් car name Volvo කියන එක තමයි එන්නේ ඊළඟට create a variable name x assign the value 50 to it එන x කියන variable එකක් හදලා ඒකට 50 කියන අගය දාන්න. උත්තරේ ටක් ගාලා දාන්න. වැඩි වෙලාවක් ගන්න එපා.
උත්තරේ නම් x සමානයි 50. ඊළඟට එකතුව ගන්න ඕනේ 5 ධන 10 පාවිච්චි කරන්න තියෙන්නේ xy කියන වේරියබල්. 5 ධන 10 කියන එකතුව ගන්න ඕනේ පාවිච්චි කරන්න තියෙන්නේ x සහ y කියන වේරියබල්. ස්තැන් වලට අදාළ වචන ටික ටක් ගාලා දාන්න. x සමානයි 5යි හැමතිස්සෙම මේක මතක තියාගන්න. හැමතිස්සෙම assign කරන value එක දකුණු අත පැත්තේ තියෙන variable එක මේ වම් අත පැත්තේ තියෙන. එහෙනම් මෙතන ධන සලකුණ එන්නේ. හරි ඊළඟට variable z කියලා එකක් හදලා x ධන y වල අගය දාලා ඒක output කරන්න. result එක output කරන්න. x set කියලා variable එකක් හදලා x ධන y වල අගය අරගෙන result එක output කරන්න. ස්තැන් දෙකක් තියෙනවා ටක් ගාලා ස්තැන් දෙකට ඕනේ දෙක දාන්න. ඔව් ස්තැන බලන්න ස්තැන්ට මොකක්ද ඕනේ කියලා z කියන variable එකට s ධන y x ධන y වල අගය ගන්න ඕනේ. ඊට පස්සේ print කරන්න ඕනේ මොකද්ද? result එක ගන්න නම් x ධන y ගේ එකතුව ගන්න නම් මොකද්ද print කරන්නේ? ඔව් එහෙනම් set dz තමයි එන්නේ. set සමාන x ධන y. ඒ කියන්නේ x ධන y වලගේ z වලට දාලා ඒක output කරන්න ඕනේ. එහෙනම් z output කරා නම් z වලට තියෙන value එක තමයි output එක. හරි මේකෙදි මට දාන්න illegal characters in the variable name. මේ variable name එකේ තියෙන illegal characters වළංගු නොවන අක්ෂර ඉලක්කම් characters කිව්වම අකුරු ඉලක්කම් ඔක්කොමයි තියෙනවා. මට දාන්න මේකේ variable name එක හරියට හදාගන්න නම් මේක ඉවත් කරන්න ඕනි අකුරු සහ ඉලක්කම් මොනවද කියලා. මේ variable name එක හරියට හදාගන්න ඕන නම් මේක ඉවත් කරන්න ඕනේ අකුරු සහ ඉලක්කම් ඉවත් කරන්න ඕනේ characters මොනවද? හරි variable name එකක් විදිහට හදාගන්න ඕන. මොනවාද අයින් කරන්න ඕනේ දේවල්?
මෙතන දෙක සහ මෙතන තියෙන මයිනස් මාක් එක අයින් වෙන්න ඕනේ. එතකොට උත්තරේ හරි. හරි. ඊළඟට insert the correct syntax, assign the same value. මේ x y z කියන තුනටම මේ orange කියන අගය දෙන්න නම් මේ හිස්තැන් වලට එන්න ඕනේ ඒවා මොනවද කියලා ඇතුළත් කරන්න. symbols මොනවද කියලා ඇතුළත් කරන්න. ඔව් එහෙනම් සමාන ලකුණු තුනක් තමයි එන්න ඕනේ. එතකොට x කියන variable එකටත් orange කියන එක යනවා, y කියන variable එකටත් orange කියන එක යනවා, z කියන variable එකටත් orange කියන එක යනවා. හරි. x කියන variable එක global variable එකක් කරන්න ඕනේ keyword එක මොකක්ද කියලා. ඔව් මේකේ දාන්න ඕනේ නම් global කියන variable මේ keyword global කියන keyword එක දැම්මම අපිට පුළුවන් මේක global variable එකක් විදියට හදාගන්න. ඔව් global GLOBA. හරි. එතකොට මම variables ගැන විතරක් කතා කරා. අපි එහෙනම් ඊළඟ දවසේ බදාදා අපි කතා කරමු data types සහ Python වල data types කතා කරාම numbers, string, list, tuple, නේද? dictionary ඒ වගේ data types ටික සහ ඒ වගේ කරගන්න පුළුවන් දේවල් ගැන අපි කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ දවස් ටිකේ කවද සඳහන් කියන දවස් ටිකේ පොත්වල තියෙනවා අපි ඔය කරපු දේවල් නේද? ඒවා ටික පෙරලලා බලන්න මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ. ඊට Python code ලියපුවා තියෙනවා. ඒවා practice කරන්න පුළුවන්.
ඒතර මම ෆ්ලෝ chart pseudo code ගැන කතා කරගෙන අපි ඒක ප්‍රශ්න කතා කරනකොටම ෆ්ලෝ chart එක pseudo code එක ගැන කතා කරමු. ඉතින්ලා මගේ අරමුණ Python වල මූලික සංකල්ප ටික කතා කරන එක. ඊට පස්සේ Python ප්‍රශ්න කරනකොට ඒවත් එක්කම මම ෆ්ලෝ chart pseudo code කියන ඒවා කතා කරනවා. හරි අදට මම පන්ති මේම නතර කරනවා. එහෙනම් මම හිතනවා ආයි මතක් කරන්න දෙයක් නෑ. මම වැඩ ටික කරන විදිය ගැන කියලා තියෙනවා දිනපතා බලන්න කියලා නේද? සහ දිනපතා මට ප්‍රශ්නේ වන්න කියලා තියෙනවා. ඉතින් ඒවා කරගෙන දිගටම කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ගේ මහන්සිය මත තමයි රිසල්ට් එක රඳාපවතින්නේ. මට පෙන්වන්න පුළුවන් මාර්ගය මට කියන්න පුළුවන් මෙහෙම කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ ඒවා ක්‍රියාත්මක කරන තරමට තමයි ඕගොල්ලන්ගේ රිසල්ට් එක රඳාපවතින්නේ. ඒකත් මතක තියාගන්න. ඒකට පොඩි කාලයයි තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. ජනවාරි වෙනකොට බොහෝ දුරට ජනවාරි මාසයේ තුල විභාගය තියයි. තව මාස දෙකයි දැන් හෙටින් පටන් ගන්නවා නොවැම්බර් මාසේ සහ දෙසැම්බර් මාසේ මාස දෙකයි. මේ මාස දෙක ඇතුළත එනම් ඕගොල්ලෝ අර අවුරුදු ගාණක් ඉගෙන ගත්ත දේවල් ටික මතක් කරගන්න ඕනේ. එතකොට හැමදාම විෂයන් තුනම බලන්න කියන එක මම ආයි කියන්නම්. ඒ වැඩේ කරන්න දිගටම සහ ඉතින් ඔයගොල්ලෝ වැඩ කරාම මොනවද කරන්න කියලා මට එවන්න. එතකොට මට දැනගන්න පුළුවන් ඔයගොල්ලෝ අද IT පාඩම් කරලා තියෙනවා. ඉතින් එවන්න නැතුණා මම හිතන්නේ ඔයා අද දවසට IT වැඩ කරලා නැහැ කියන එක තමයි. නේද? වැඩක් මොනවා හරි දෙයක් වැඩක් කරා නම් ඕගොල්ලන්ට ඒ කරපු වැඩේ ගැන මට සමරි එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒතකොට මම දන්නවා ඕගොල්ලෝ මේකේ ඉන්නවා කියන එක. හරි නැතුව පන්තියේ තියෙන දවසට විතරක් පන්තියේ ඉඳලා ඒ තියෙන වැඩ කරලා විතරක් මදි. අපි හිතන රිසල්ට් එක කර යන්න මදි. හරි. එතකොට අඩු ගානේ ඒ දෙකයි B එකක්වත් ගන්න ඕනේ කැම්පස් යන්න නම් මැනේජ්මන්ට් සිලෙක්ට් වෙන්න නම්. හරිද? මේ පාරත් මේ ඒ දෙකයි B එක කියන්නේ B සිලෙක්ට් වෙන්න ඉතින් කැම්පස් එක මැනේජ්මන්ට් සිලෙක්ට් වෙනවා. මැනේජ්මන්ට් සිලෙක්ට් වෙන්න ඉතින් ටිකක් ඈත කැම්පස් වල ඉතින් දුෂ්කරයි. ඉතින් ඒ දුෂ්කර ජීවිතයක් මේ ඔය මේ අම්පාර පැත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට වගේ ඒ පැත්තට තමයි ඉතින් මැනේජ්මන්ට් සිලෙක්ට් වෙන්නේ. ඉතින් මේ ඒකින්ද පුළුවන් තරම් හොඳ ඉහළ රිසල්ට් එකක් ගන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට නේද යන්න පුළුවන් හොඳම එකකට යන්න පුළුවන්. ඉතින් ටෙක්නොලොජි වලත් එහෙමයි නේද? ජපුරනේ තියෙන ටෙක්නොලොජි වලත් හොඳම කැම්පස් එක ජපුර. මේ කොමර්ස් වලත් හොඳම මේ කැම්පස් එක ජපුර. ඉතින් ජපුර මැනේජ්මන්ට් යන්න වගේ නෑ. ඒ තුනක් ගැටලුවක්ම නෑ. ඒ තුන තියෙනවා නම් මේ අර සාම්ප්‍රදායික සබ්ජෙක්ට් කරනවා වගේ නෙමෙයි කොමර්ස් වලින් ඒ තුනක් ITත් එක්ක තියෙනවා අනිවාර්යෙන් අපිට ජපුර මැනේජ්මන්ට් මේ යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හරි. එතකොට ඒ රිසල්ට් එක B එකක් වුණොත් ඒ කියන්නේ IT වලට B හරි අනික මොකක් හරි විෂයකට ඒ දෙකයි B එකක් වගේ වුණොත් IT වල මම ගන්නවා IT වලට B එකක් වුණොත් ඉතින් මැනේජ්මන්ට් යන්න පුළුවන්. එතකොට ඉතින් අර දුෂ්කර පැත්තක තමයි යන්න වෙන්නේ. ඉතින් මේ වගේ පැත්තක හිටියොත් ඕගොල්ලන්ට අර තියෙන කෝසස් එහෙම කරලා තවත් ඕගොල්ලන්ගේ දැන් කොළඹ පැත්තේ කැම්පස් යන්න පුළුවන් නම් ඔය කොළඹ පැත්තේ තියෙනවනේ එක එක තියෙන ප්‍රයිවට් කෝසස් තියෙනවා. ඊට පස්සේ එක එක නේද ඔඩිට් ෆර්ම්ස් තියෙනවා. ඒවා වැඩ කරලා ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. තව කීයක් හරි හොයා ගන්න පුළුවන්. අමතර කෝස් එකක් කරන්න පුළුවන්. ඉතින් දාන රිසල්ට් එක ඉහළින්ම දාන්න වැඩ කටයුතු කරගන්න. එතකොට ඉතින් ඕගොල්ලන්ගේ ජීවිතේ පහසු වෙයි. නැත්තම් ඉතින් කැම්පස් එකක් ගිහිල්ලා ටිකක් දුෂ්කර ජීවිතයක් ගත කරන්න වෙන්නේ. අනික් අයිඩියා එක තමයි ඉතින් මම අර හැමදාම කියනවා මේ ප්‍රයිවට් කැම්පස් යන්න ඉදන්න එපා. ප්‍රයිවට් කැම්පස් යන්න වියදමක් යනවා නේද? ඒ වියදමෙන් ඕගොල්ලන්ට රජයේ කැම්පස් එකකට තමන්ගේ වාහනයක යන්න පුළුවන්. එහෙම අයිඩියා එකක් තියාගන්න. හොඳ රිසල්ට් එකකට යනවා කියලා. එතකොට මට පාර පෙන්වන්න පුළුවන්. මම මේක මම කලිනුත් කියලා තියෙනවා මම මේ පුරුදු වෙන්න ගන්න එකක් නෙමෙයි. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ මම මේ වැඩේ කරනවා. ඒකට මට කියන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මම දන්න අත්දැකීම් වලින් තමයි මම කියන්නේ. හැමදාම මේ විෂයන් එක්ක හැමදාම විෂයන් තුන එක්කම ටච් එකේ ඉන්න ඕනි. ඒකට තමයි ඕගොල්ලන්ගේ ඔය වැඩ ටික කෙරෙන්නේ. නැත්තම් ඕක කෙරෙන්නේ නැහැ. ඒකට මේ කාලේ ඔය අමතර තියෙන දේවල් ඔක්කොම අතහැරලා දාලා මේ පාඩමටම අවධානය යොමු කරගන්න. තව මාස දෙකයි. හරි. මේක මතක තියාගන්න. දින දවස් අඩු වෙනවා. ඔය හරි ගමන් බිමන් යන්න තියෙනවනේ ඒව අඩු කරන්න අම්මලාට තාත්තලාට කියලා ගිහිල්ලා එන්න කියන්න. ඕගොල්ලෝ ගෙදර ඉඳන් වැඩේ කරන්න. ප්‍රස්තියාදු වෙන්න යන්න එපා. පුළුවන් උපරිම කාලෙම ඕගොල්ලන්ගේ වැඩවලට යොදා ගන්න. ඉතින් කෑම බීම ටික ළඟට හම්බ වෙනවා ඇති. නේද? ඒකින්ද ඒව ගැටලුවක් නැහැනේ.
එතකොට ඒ වගේ ප්‍රයෝජන අරගෙන වැඩ ටික කරගන්න මේ පළවෙනි පාරම මේක ගොඩ දාන්න නැත්නම් තව අවුරුද්දක් පහු වෙනවා කියන්නේ ඉතින් එන්න එන්න වයසට යනවා ඒකට හැමදේම කල් යනවා නේද ඒකින්ද වැඩ ටික කරයි කියලා බලාපොරොත්තු වෙන එහෙනම් අදට මම මේව නවතිනවා සුබ දවසක් අයබෝවන් යාළුවෝ